समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී මේ සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අප්‍රමාණ කරුණාවෙන් අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් පරම ගම්බීර ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නයි. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඊටාම නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි මෙලොව ජීවිතයකින් පරලොව සුගතිගාමී වූ
ආයිතික භවගාමී ජීවිතයකින් සැනසෙන්න අවසානයේදී සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම අති උතුම් බලාපොරොත්තුවත් ඇතුවයි සද්ධර්ම ශ්‍රවණය කිරීමට මේ සෝදානම් වෙන්නේ. පින්තුනි, සද්ධර්ම දානමය පින්කම මේ ලෝකයේ තියෙන අති උතුම්ම දානමය පින්කමයි. සක් දෙවිඳුන් අරමුණු කරගෙන සක්වලවල් 10000ක දෙවියන්ට විශේෂයෙන්ම අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දෙවිඳුනි, සක් දෙවිඳුනි, මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කරමින් දින්න උතුම්ම දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි කියලා. මේ ලෝකයේ තියෙන කොයිතරම් දාන තියෙනවද? අපේ ජීවිතයේ කිසි දවසක අහලා නැති, දැකලා නැති, අනුමෝදන් වෙලා නැති, දීලා නැති දාන. ඒ සියලු දානයන් අතරේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමම ශ්‍රේෂ්ඨ වන බව අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. තමන්ට විතරක් ධර්ම ශ්‍රවණය කරන්න තියෙද්දි තමන් වගේම සද්ධර්ම ශ්‍රවණය කරන්න කැමති බොහෝ පිරිසකට උතුම් තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කරන්නයි මේ උතුම් මහ පින්කම සඳහා දායකත්වයේ ලබා දෙන පින්වත් පිරිස කටයුතු සූදානම් කළේ. ප්‍රඥා නාලිකාව තුළින් ලෝකෙටම ධර්මයේ බෙදලා දෙන්න කටයුතු සූදානම් කළා. පින්නතුනි, එහෙමනම් ඒ තුලින් අපේ පින්නතුන් හැම කෙනෙක්ම ධර්ම දානපතියන් වෙනකොට සද්ධර්ම ශ්‍රවණය කරන්නත් සූදානම් වෙනවා. භාග්‍යතුන් වහන්සේ කියලා දුන්න විදිහටම සද්ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. අනිවරණ සූත්‍රයෙන් ඒ කාරණාව මනාව පෙන්වුවා. බණ අහන්න බලාපොරොත්තු වෙන ලොකු කුඩා සියලු දෙනා ළඟ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන බණ අහන්න ඕන. එහෙමනම් මොකක්ද මේ බලාපොරොත්තුව? මම ශ්‍රවණය කරන මේ උතුම් සද්ධර්ම දේශනාව තුළින් මගේ හිතේ තියෙන පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ උතුම් සද්ධර්ම දේශනාව අතරතුරදීම මට අති උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කළ යුතු බව පියාණන් වහන්සේ අපට කියලා දුන්නා. එහෙමනම් පින්නතුනි, අපේ භාග්‍යවතුන් වහන්සේ අපට කියා දුන් විදිහටම සද්ධර්ම ශ්‍රවණය කරන්න අපි හැම කෙනෙක්ම අද උත්සාහ කරමු. මේ උතුම් සද්ධර්ම දානානිසංසයත් මේ උතුම් සද්ධර්ම ශ්‍රවණානිසංසයත් අපි හැම දිනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. පින්නතුනි, අද මේ උතුම් සද්ධර්ම දේශනාවට මම මාතෘකා කරගන්න කල්පනා කළේ පේතවත්තු පාළියේ සඳහන් වෙන මෙගලුද්දක පේතවත්තු ආශ්‍රයෙන් අපේ පින්නතුන්ට ධර්ම කරුණු ටික පැහැදිලි කරලා දෙන්න. සසර කොහොම භයානකයිද? මේ සසර අපි කරන කියන දේවල් වලට අපට කොහොමනම් සලකයිද? උතුම් මාර්ය ශ්‍රාවකයන් වහන්සේලාගේ අනුකම්පාව, ඒ වගේ මාති උතුම් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අනුකම්පාවට පිටුපාන ආයට මොකද වෙන්නේ? මේ කරුණ සිහිය වැරදුනොත්
අපට මොනව වෙයිද කියන කාරණාවත් මනාව පැහැදිලි කරන්න පුළුවන් උතුම් ධර්ම කාරණා මේ දේශනාව ඇතුලේ මොනවට හැංගිලා තියෙනවද? පින්තුනි, අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාව සිද්ධ කරන්නට කල්පනා කළේ වේළුවන මහා විහාරයේ වැඩ ඉන්න කාලේ. පින්තුනි, කල්යාණ මිත්‍ර ආශ්‍රයේ වටිනාකම නොතේරෙන අයට දියමන්තියක් අතට දුන්නත් ඒකේ වටිනාකම නොදන්නේ ඇස් දෙක අන්ධ වුණ කෙනෙක් වගේ. සත්පුරුෂයන් ගැන කොයිතරම් ගුණ වර්ණනා කළත් සමහර අයට සත්පුරුෂයන්ගේ වටිනාකම වැටහෙන්නේ නැහැ. ඒකයි මම සඳහන් කළේ දියමන්තිය කොයිතරම් වටිනවද? ඇස් දෙක අන්ධ වුණ කෙනෙක් අතට දියමන්තිය දුන්නහම ඒකේ වටිනාකම එයාට තේරෙන්නේ නැතිනා. ආන් ඒ වගේ සත්පුරුෂයන්ගේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්තයන්ටම පමණයි. අපිට ඉන්නවා ඕන තරම් යහළුවෝ. ඒ යහළුවන් අතරේ නිරේට යන්න පාර පෙන්වන යාළුවෝ ඉන්නවා වගේම සුගතිගාමී වෙන්න පාර පෙන්වන යාළුවෝ කොයිතරම් අඩුයිද? සිල් සමාදන් වෙන්න යමු. පිනක් කරගන්න යමු. කුසලයක් වඩන්න යමු. මෙහෙම කියන යාළුවන්ට වඩා අපේ ජීවිතේ ඉන්න යාළුවෝ හුඟක් දෙනේ අද සිල් ගන්න බෑ. විනෝද ගමනක් යමු. අද පිනක් කරන්න බෑ. ඕවා කරනවට වඩා මෙහෙම කරන එක හොඳයි කියලා පව්කම් වලට අනුබල දෙන යාළුවෝ කොයිතරම් ඉන්නවද? එමනම් මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ සත්පුරුෂයන්ට වඩා අසත්පුරුෂයෝ. පිරිසක් මැද්දට ගිහිල්ලා කරුණු කාරණා පැහැදිලි කරලා එක සත්පුරුෂයෙක් බිහි කරනකොට තවත් අසත්පුරුෂයෝ ගොන්නක් සමාජය තුළ ඉන්නවා. නමුත් එක සත්පුරුෂයෙක් බිහි කරගන්න එකත් කොයිතරම් අමාරු බැරෑරුම් දුෂ්කර කාරණාවක්ද? ඒ බඳු ලෝකයක සත්පුරුෂයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේ සත්පුරුෂයන්ගේ අනුකම්පාව ලබන්න පාර හොයාගන්න එක කොයිතරම් අමාරු කාරණාවක්ද? නමුත් සංසාරේ හුඟක් පාරමී ධර්ම සම්පූර්ණ කරලා තියෙන අයට සත්පුරුෂයන්ගේ අනුකම්පාව නිතැතිම්ම උරුම වෙනවා. නිතැතිම්ම ලැබෙනවා. එමනම් මේ දේශනාවේ ඒ කාරණා තවත් මනාව පැහැදිලි කරලා තියෙනවා. පින්තුනි, අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරනකොට වැඩ සිටියේ වේළුවනාරාමයේ කියන කාරණාව අපේ පින්නතුන්ට මම පැහැදිලි කළා. රජගහනුවර තමයි වේළුවනාරාමයේ පිහිටලා තියෙන්නේ. වේලු කියන්නේ උණවලට. එහෙනම් උණ වනාන්තරයක් මැද්දේ හදලා තියෙන ආරාමේ කලන්දක නිවාපේ කියලා සඳහන් කරනවා. මේ ලිහිණන්ට අබේ භූමියක් වෙච්ච භූමිය කොයි තරම් මනරම් ආරාමයකද බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. මේ පුණ්‍යවන්ත භූමිය තුලත් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ වුණ බොහෝ දෙනෙක් භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ඇවිල්ලා සංසාරයෙන් එතෙර යන්න මඟ හදාගත්තා වගේම තවත් අය හිටියා අඩුවෙන් හරි උතුම් බුද්ධාන්තරික ඉපදිලත් පින් ඉස්මතු කරගන්න බැරි අය හිටියා. බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා සසරින් එතෙර යන අය අතරේ
තවත් සමහර අය හිටියා බුදුරජාණන් වහන්සේ පිළිබඳව කිසි අගයක් නැති අය. ඒක අදත් අපට එහෙමම මනාව මේ ලෝකේ පේන්න තියෙන කාරණාව. තමන්ට ජීවත් වෙන්න සෑහෙන්න තරම් ධනෙ තිබුණ මානවකෙක් හිටිය රජගහනුවර. එනම් මේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙමයි තමන්ට ජීවත් වෙන්න ඇත්ති තරම් ධනෙ තියෙන මානවකෙක් සඳහන් කරලා තියෙන්නේ මහත් සම්පත් තියෙනවා කියලා. මේ තරම් භෝගස්කන්ධයක් තිබුණා. ඒ සියලු සැප සම්පත් අතහැරලා කාරණා සඳහන් කරනවා. විනෝදාංශයක් විදිහට මුවන් මරලා මස් කරලා විකුණලා හම්බෙන මුදලින් ජීවත් වෙනවා කියලා. එහෙනම් මුවන් මරණ වැද්දෙක් විදිහටයි කටයුතු කරන්නේ. මුවන් මරණ වැද්දෙක් විදිහට උදේකුත් නැහැ, දවාලකුත් නැහැ, රැකුත් නැහැ. හැමදාම කරන්නේ සත්තු ඝාතනය කරලා පව් පුරව ගන්න. ඒ ඝාතනය කරන මුවන්ව අරගෙන ඇවිල්ලා වෙලහෙළඳාම් කරලා විකුණලා ඒ හම්බෙන දෙයින් ජීවත් වෙනවා. එතකොට මේ කටයුතු කරන්නේ ධනිය නැතිකම නිසාමද? ධනිය නැතිකම නිසා නෙමෙයි. මිල මුදල් ඇතිතරම් තිබුණා. ඒ බෝගස් කන්දේට වඩා මුවන් මරමින් ජීවත් වෙන්න තියෙන දැඩි කැමැත්ත නිසා. එහෙනම් මේ අහිංසකයෝ නෙමෙයිද? ඇයි අපි අහිංසකයි කියන්නේ? පව්කම් කරපුවාම ඒ පව්කම් වල විපාක කොයි වාගේද කියන කාරණාව මනාව දන්නේ නැති අහිංසකයෝ මේ. එහෙනම් තමන් කරන පව් වලට විපාක තියෙනවා කියන කාරණාව දන්නේ නැති අහිංසකයෝ මේ. එහෙනම් සංසාරේ අතරමං වුණ අහිංසකෙක්. මුවන් මරමින් ජීවත් වෙනවා. මොහුට සමීප තවත් යහළුවෙක් ඉන්නවා. හුඟක් යහළුවෝ ඉන්නවා. නමුත් ඒ යාළුවන් අතර ඊ타මත්ම සමීප දැඩි සෙනෙහස තියෙන යාළුවෙක් ඉන්නවා. ඔහු දැක්ක මේ කරන පාප කර්ම. දැකලා කටපියාගෙන ඉන්න තීරණය කළේ නෑ. ඒ කරන පාප කර්ම වලට අනුබල දෙන්න තීරණය කළෙත් නෑ. කල්පනා කළා මගේ යාළුවා මං වාගේ යාළුවෙක් ඉන්නකොට නිරේට වැටෙන්නද මේ හදන්නේ? නිරේට වැටෙන්න යනවනම් මං වාගේ කෙනෙක් ඉන්නකොට ඒකේ මොදව ගන්න ඕනේ නැද්ද? එහෙම කල්පනා කළා. බලන්න කරන පාප කර්මයක මහත කියලා ඔහු හැමදාම කල්පනා කළා. තමන්ගේ යාළුවා මේ කරන පාප කර්මය තමන් කරන පාප කර්මයක්සේ හිතලා මේකෙන් මම මොහුව වළක්ව ගන්න ඕනි කියලා දැඩිසේ කල්පනා කළා. මේ තරම් සෙනෙහසක් තියෙන සත්පුරුෂ යාළුවෝ තමන්ගේ යාළුවට දැඩිසේ ආදරය කරන අනුකම්පා කරන මේ තරම් ගුණවන්ත යාළුවෝ අද මේ ලෝකේ දකින්න පුළුවන්ද? නෑ නෙමෙයි ඉන්නවා. හැබැයි ඊටාම සුළුතරයක්. ඊටාමත්ම සුළු පිරිසක් ඉන්නවා. මගේ යාළුවා මොනතරම් දුක් විඳින තැනකට වැටෙයිද? මං වාගේ කෙනෙක් ඉන්නකොට දුක් විඳින්න හොඳ නෑ කියලා හිතපු අය. එහෙනම් හැබැයි සත්පුරුෂයෝ. කල්පනා කළා අනිත් අය වගේ කටපියාගෙන මං ඉන්නෙත් නෑ. සමහර වෙලාවට යාළුවෝ ළඟට ගිහිල්ලා මේ කාරණා කිව්වොත් බැනලා ගහලා ඉලව ගන්නත් පුළුවන්. යාළුකමින් නිරපල දාන්නත් පුළුවන්. අයින් කරලා දාන්නත් පුළුවන්. උඹ ආයේ මංගාවට එන්න එපා. උඹ මට ගැලපෙන්නේ නැහැ කියලා බැනලා එලව ගන්නත් පුළුවන්. නමුත් මේ මොන දේ කළත් දැඩි සෙනෙහස තියෙන නිසා උඹ මට ගැහුවට කමක් නැහැ. හැබැයි මං ඔබට මේ සසරින් එතර යන්න දුක් විඳින්න ඇති මග කියලා දෙනවා.
මගේ බුදු පියාණන්ගේ මග කියා දෙනවා කියලා. ඒක තමයි හොයාගෙන ඇවිල්ලා මේ කියන්නේ. ඒක හරියට සාමාන්‍ය මිනිහෙක්ගේ ඔළුවක් උඩ සක්විති මහරජ කෙනෙකුගේ ඔටුන්නක් ගලවලා අරගෙන ඇවිල්ලා මෙදයින් පස්සේ උඹයි රජ්ජුරුවෝ කියලා කියනවා වගේ වැඩ. මේ අනුකම්පා කරලා හදාගන්න මේ හද. දවසක් මේ මුවන් මරලා ජීවත් වෙන මේ මිනිස්සයා ළඟට ඇවිල්ලා අනුකම්පා කරලා කියනවා යාළුවී ඔය ප්‍රාණඝාතයේ තියෙන භයානකම දන්නවද? ඔය ප්‍රාණඝාත අකුසල කර්මී කොයිතරම් භයානකයිද? කරන පාප කර්මයට කොයිතරම් දුක් විඳින්න වෙනවද? එහෙම කියලා යාළුවා කරුණු කියනවා. මං කැමති නෑ. ඔබ මගේ යාළුවා නිසා නිරේට වැටෙනවා දකින්න. නිරේට යනවට මං කැමති නෑ. නිරෙන් මුදව ගන්න මං හරි කැමතියි. මට යම් අස්වැසිල්ලක් ඔබට වෙන්න ඉඩ දෙන්න. ඉල්ලීම් කරනවා. ඔය පාප කර්මය කරපු කෙනෙක් නිරේන් නම් නිදහස් වෙන්නේ නැහැ. ඔය පාප කර්මය කරන අය නිරේට වැටිලා ඒකාන්තයෙන් දුක් විඳිනවමයි. ඉතින් මෙලොවක් තේනම් පරලොවක් තියෙනවමයි. මෙලොව තියෙනවා කියන්නේ පරලොව තියෙනවා. පරලොව තියෙනවා කියලා කියන්නේ මෙලොව කියලා එකක් තියෙනවා. ප්‍රාණඝාතයේ සිද්ධ නොකර ප්‍රාණඝාත ශික්ෂාපදය ආරක්ෂා කළොත් කොයිතරම් වටිනවද කියලා සීලේ වටිනාකම ප්‍රාණඝාතයෙන් වැළකෙන එකේ වටිනාකම මනාව පෙන්눔 කරලා දෙනවා. ඇයි මෙච්චර කරුණු කියන්නේ? තමන්ගේ යාළුවට තියෙන දැඩි සෙනෙහස නිසා. හැබැයි මේ තරම් කරුණු කියනකොටත් මේ මානවකයා මේක අහගෙන ඉන්නවා. කිසිම සද්දයක් නැතුව අහගෙන ඉඳලා යාළුවට යන්න තියලා සුපුරුදු රැකියාවෙම යෙදෙනවා. සුපුරුදු කාරණාවම සිද්ධ කරනවා. හිතෙන්නත් ඇති මොනවා කිව්වත් මගේ යාළුවනේ. අපිත් එහෙම හිතනවනේ. මේ තරම් කරුණු කිව්වත් යාළුකමින් මගෙන් ඈත් වෙන්නේ නෑනේ. එහෙම හිතෙන්නත් ඇති. සිහිය උපද්ද ගත්තද? අපි මුලින් සඳහන් කළා සිහිය ගැනත් කරුණු සඳහන් කරන්න පුළුවන් කියලා. සිහිය උපද්ද ගන්න තිබ්බස් මගේ යාළුවා මාව හොයාගෙන ඇවිල්ලා මේ තරම් කරුණු ඇයි මට කියන්නේ? නිකමට හිතන්න තිබුණනේ. නමුත් ඒක හිතුවේ නෑ. එහෙනම් සතිය කියන එක සිහිය කියන එක උපද්ද ගත්තේ නෑ. ඒක උපදව ගන්න තරම් ප්‍රඥාවකුත් නෑ. පවුමයි සිද්ධ කරගන්නේ. නිකමට හිතන්න ඇති මොනෝ කිව්වත් මයි යාළුවනේ. සිහිය තිබ්බනම් මම මේ කරන පාප කර්ම වලින් මම ඊළඟට උපදින්නේ නිරයේ. ඒ කරන පාප කර්ම වලින් මට අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා. කවදානම් මනුස්ස ලෝකයකට එන්නේද? මනුස්ස ලෝකයකට බුද්ධාන්තරයක එන්න පුළුවන්කම ලැබෙයිද? අබුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකයකට ආවත් ඇති වැඩක් තියෙනවද? එහෙනම් සිහිය උපදවගෙන මේ කාරණා කල්පනා කරන්න ඕමනාවක් තිබෙන්නේ. එහෙනම් සතිය කියන්නේ සිහියනේ. එහෙනම් සති සමාධි ප්‍රඥා ආදී මේ ගුණයන්නේ ජීවිතේ පුරුදු පුහුණු කරලත් නෑ. හැබැයි අමතක කරන්න එපා. මේ වෙනකොට ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. එහෙමනම් සඳහන් කරනවා. එදා තමන්ගේ යාළුවට යන්න තියලා සුපුරුදු වැරද්දෙම යෙදෙනවා. ටික දවසක් යනකොට මේ යාළුවා දැක්ක නැවත කොයිතරම් කරුණු පැහැදිලි කළත් මගේ යාළුවා පෙර කරපු වැරද්දම සිද්ධ කරනවා. යාළුවා ඒකෙන් නිදහස් කරගන්න තව මොනවද මට කරන්න පුළුවන්? මේ තරම් සත්පුරුෂ ධර්මය තේද්දි මගේ යාළුවා කරගන්න පාප කර්මය. බලන්න හැබෑවටම යාළුවන්ගේ තියෙන ගුණ ධර්ම. හැබැයි සත්පුරුෂ යාළුවන්ගේ
තියෙන අනුකම්පාව. මං වැරදි කරන්නේ නෑ. එහෙනම් මගේ යාළුවත් වැරදි වැඩ කරන්නේ නෑ. ආන් එතෙන්ට මගේ යාළුවව ගන්න කටයුතු කරන්න ඕන. මගේ යාළුවා වැරදි වැඩ කරනකොට ඒකට මං අනුබල දෙන්නෙත් නෑ. ඒක මං හොඳයි කියලා කියන්නෙත් නෑ. හිනාවකින් පමණක්වත් මං ඒ වැරද්ද අනුමත කරන්නේ නෑ. ඒ තමයි හැබැයි යාළුවන්ගේ හැටි. හැබැයි තමන්ගේ යාළුකම නැති වෙනකොට ඒක නැති වෙයි කියලා දැන බොහොම බයෙන් තමන් ඇසුරු කරන කෙනා ඇසුරු කරන්නේ කොයිතරම් කටයුතු කරනවද අපි? ඒකෙන් ලෝකයේ තියෙන හැබෑ ධර්මයට අපි කොයිතරම් පිටුපානවද? ආන් එහෙමන තීරණය කළා. භික්ෂූන් වහන්සේ නමක් ඉන්නවා මේ සත්පුරුෂයා හඳුනන ඊටාම ළඟින් ආශ්‍රය කරන. උන්වහන්සේට ගිහිල්ලා මේක කියලාවත් උන්වහන්සේ ලව්වලවත් මේ ප්‍රාණඝාත කරන මිනිසයාට තමන්ගේ යාළුවට කරුණු කියලා දීලා පවෙන් වළක්ව ගන්න. ඒ තරම් කල්පනා කළා. දවසක් නිවි හැනසිල්ලේ තමන් ආශ්‍රය කරන භික්ෂූන් වහන්සේව හම්බ වෙන්න ගිහිල්ලා වන්දනා කරලා එකත් පසුව ඉඳගෙන දෑත දෝත නල්ලි තියාගෙන වැඳගෙන ඉල්ලීම් කරනවා. ස්වාමීනි, මගේ යාළුවට ජීවත් වෙන්න තරම් ධන දාන්න තියෙනවා. මගේ යාළුවට ඇති තරම් භෝගස්කන්ධය තියෙනවා. මගේ යාළුවට ඇති තරම් ධනස්කන්ධය තියෙනවා. මමත් ඔහුගේ යාළුවෙයි. නම දුක හිතෙනම කාරණාව, ශෝකජනකම කාරණාව, ස්වාමීනි, මගේ යාළුවා හරි පව්කාරයි. කාලෙක ඉඳලා මුවන් මරලා තමයි ජීවත් වෙන්නේ. දුක් විඳලා මුවන්ව මරණයට පත් කරලා ඒ මස් කපාගෙන ඇවිල්ලා නගරේ ඉන්න මිනිස්සුන්ට විකුණලා මස් කරලා විකුණලා හම්බෙන මුදලින් තමයි ජීවත් වෙන්නේ. ස්වාමීනි, මේ ප්‍රාණඝාතය කියන්නේ මහ භයානක පාප කර්මයක් නේ. එක දවසක් දෙකක් තුනක් හතරක් නෙමෙයි, මුළු ජීවිත කාලයම කාලාන්තරයක් තිස්සේ මේ පාප කර්මය කරාපුවාම මේ මිනිහා මැරිලා කොහෙට යයිද? ආන් ඒකටයි මේ අනුකම්පා කරන්නේ. ස්වාමීනි, ඔබ වහන්සේටවත් පුළුවන් නම් මේ මිනිහා ළඟට ගිහිල්ලා අනුකම්පා කරලා කරුණු කියලා දෙන්න. අනේ ස්වාමීනි, නිරයෙන් ඔහුව බේරගන්න ඉල්ලීම් කළා. දැන් මෙහෙම සෙනෙහසක් අපි ආශ්‍රය නිශ්‍රය කරන අය ගාව තියෙනවද? කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන්ගේ යාළුවා කරන මේ වැරැද්ද භික්ෂූන් වහන්සේ නමකට ගිහිල්ලා කේලමක් වශයෙන් කිව්වද කියලා. එතකොට සමාජයේ ඉන්න කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් අර මිනිහා තමන්ගේ යාළුවව ගිහිල්ලා භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියේ පාවල දුන්නද කියලා. එහෙම සමාජයට චෝදනා කරන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ පාවල දීමක්වත් චෝදනා කිරීමක්වත් හිංසා පීඩා කිරීමකට තාඩනයකට පීඩනයකට ලක් කරන්න අනුබල දීමක්වත් නෙමෙයි. පිනතුනි, කේලමක් කිව්වා වෙන්නේ කොහොමද? කේලමක් කිව්ව බවට පත් වෙන්නේ වැරදි දෙයක් ගිහිල්ලා බොරු දෙයක් ගිහිල්ලා තව කෙනෙකුට කෙටවීමේ අදහසින් දේශ සහගතව කියනවනම් ඒක කේලමක් බවට පත් වෙනවා. හැබැයි බොරුවක්ම විතරක් කිව්වොත් කේලමක් බවට පත් වෙනවද? නෑ. ඇත්ත වුණත් සත්‍ය දෙයක් වුණත් කෙටවීමේ අදහසින් ભેද බින්න කෙරවීමේ අදහසින් කියනවනම් ආන් ඒක කේලමක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි, මේ සත්‍ය දෙයක් කියන්නේ කෙටවීමේ අදහසින් නෙමෙයි, පිහිටවීමේ අදහසින්. එහෙනම් ආන් ඒක හැබැයි සත්පුරුෂය ළඟ තියෙන අති උතුම් ගුණාංගය. පින්නතුනි, එහෙනම් භික්ෂූන් වහන්සේට මේ කියන්නේ අනුකම්පා කරන්න ස්වාමීනි.
අනුග්‍රහ කරන්න ස්වාමීනි කියලා. ඉල්ලීමක් මේ කරන්නේ. භික්ෂූන් වහන්සේ ඉදා තුෂ්ණිම් භූතෝ මේක පිළිගත්තා. රජගහනුවර දවසක් පිණ්ඩපාතේ වැඩම කරනකොට උන්වහන්සේ තීරණය කළා. අද හොඳටම වෙලාවක් තියෙනකි. මේ දිහාවට පිණ්ඩපාතේ යනවා කියලා. මුවන් මරණ තරුණයාගේ ගෙවල් පැත්තට පිණ්ඩපාතේ වැඩම කළා. ගෙවල් පැත්තට දුර ඈත තියලා භික්ෂුන් වහන්සේ වැඩම කරනවා දැකපු මේ මුවන් මරණ මානවකයා තරුණයා කල්පනා කළා වෙන කොහෙටවත් නෙමෙයි මගේ නිවසටයි මේ පිණ්ඩපාතේ වැඩම කරන්න කියලා. ඒ නිසාම මොකද කරි? දුවගෙන ගිහිල්ලා ගේ ඇතුලේ සුදු පිරුවටයක් කෙලලා ආසනයක් සකස් කරලා නැවත දුවගෙන ඇවිල්ලා භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා පෙරගමන් කරලා දෑත දෝත නල්ල බිම තියලා ඊටාම ගෞරවයෙන් වන්දනා කරලා පිළිගත්තා. පිළිඅරගෙන ස්වාමීනි නිවසට වඩිමු කියලා උන්වහන්සේ බොහෝම ගෞරවයෙන් නිවසට ඇතුළට එක් කරගෙන ආවා. දැන් මෙහෙම කරන්නේ කවුද මේ? ප්‍රාණඝාත අකුසල කර්මයක් කරන වැද්දේ. මුවන් මරලා ජීවත් වෙන වැද්දෙක් මේ. එහෙනම් පව් කරන කෙනෙක් කරන්නේ මෙහෙම. එහෙමනම් උතුම් ගුණධර්ම පිළිහිටලා නැද්ද? පිළිහිටලා නෑ නෙමෙයි පිළිහිටලා තියෙනවා. නමුත් මේ මහා ප්‍රාණඝාත කර්මයක් සිද්ධ කරන්න පුරුදු වෙලා. ඒ නිසා පව් කරනවා. කවුරු කිව්වත් මොන ධර්ම කාරණාවක් පැහැදිලි කරත් අහන්නේ නෑ. හැබැයි අමතක කරන්න එපා. අදත් ඒ බඳු අය මේ ලෝකේ එහෙමම ඉන්නවා. හැබැයි පින්නතුනි, ඒ බඳු අහිංසකයෝ මේ ලෝකේ හිටියට දවසක ඒගොල්ලෝ මුළු ජීවිතේම වෙනස් කරන දහම් පදය අහනවා. අන්න එදාට සංසාරේ කරගත්ත මහා පාප කර්ම නිමා කරන්න තීරණය කරනවා. අප්‍රමාණ ශ්‍රද්ධාව, ප්‍රඥාව, සීලේ, සමාධිය, සතිය මේ ආදී විශේෂ කරුණු නිසා. නමුත් අපේ පින්නතුන්ට හිතෙනවද භික්ෂුන් වහන්සේ නිවසට එක්කරගෙන ගිහිල්ලා අසුන් අරගත්තාම භික්ෂුන් වහන්සේගෙන් බණහල මේ මානවකයා හැදෙයි කියලා? භික්ෂුන් වහන්සේව ආසනයට එක්කරගෙන ගිහිල්ලා වාඩි කරවලා තමනුත් බිම ඉඳගෙන භික්ෂුන් වහන්සේගෙන් කරුණු කාරණා කතා කරනවා. එදා ආන්ගේ භික්ෂුන් වහන්සේ පනවන ලද ආසනයේ වාඩි වෙලා ඉඳගෙන ඔහුත් බිම ඇවිල්ලා ඉඳගත්තාම ප්‍රාණඝාතයෙන් ගැලවෙන්න බණ කියනවා. මානවකේ ප්‍රාණඝාත අකුසලයේ කියන්නේ අති භයානක පාප කර්මයක්. මේ භයානක පාප කර්මී කරන අයට මෙලොවත් විපාක ලැබෙනවා, පරලොවත් විපාක ලැබෙනවා. මෙලොවදී ජීවිත හානි බවට පත් වෙනවා. මෙලොවදී අල්පායුෂ්ක වෙනවා. දැඩි රෝග, බරපතල රෝග ආදී දේවල් වලට විශේෂයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාව නැති වෙනවා. මේ ආදී කරුණු දක්වලා උන්වහන්සේ සඳහන් කළා මෙලොවත් පිරිහිලා පරලොවත් පිරීමට පත් වෙන්න ඔබට සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රාණඝාතයෙන් වැළකෙන එක හොඳ නැද්ද කියලා රිද්දන්නේ නැතුව අනුකම්පාවෙන් කරුණු පැහැදිලි කළා. අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ කෙනෙකුට කරුණු කියලා දෙනකොට ඒ කෙනාව රිද්දන්නේ නැතුව කරුණු කියලා දෙන ක්‍රමයක්. එහෙමනම් පවෙන් වළක්ව ගන්න කරන අනුකම්පාවක් මේක. කෙනෙකුට චෝදනා කරන්න බුදුරජාණන් වහන්සේ අවසර දුන්නේ. තරහින්, කේන්තියෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, පරිගැනීමෙන් නෙමෙයි. කෙනෙකුට චෝදනා කරන්නත් බුදුරජාණන් වහන්සේ අවසරයක් දුන්නේ මෛත්‍රී සහගතව කරන අනුකම්පාවෙන් කරන චෝදනාවක්. ඒ බඳු චෝදනාවක් අද වාගේ අය කරන්න දන්නෙත් නැහැ.
ඒ නිසා බොහෝ වෙලාවට තව කෙනෙකුට කරන චෝදනාව ඒක දෝෂාරෝපණයක්. ඒක නින්දාවක්. ඒක අපහාසයක්. තව කෙනෙක්ගේ හිතේ නිදියගෙන ඉන්න ද්වේෂයන් අවුස්සලා දාන්න කටයුතු කිරීමක්. ඒකනේ අද කෙනෙක් බයිනකොටම බොහෝ වෙලාවට කේන්ති යන්නේ අපිට. හැබැයි මේ ශාසනයේ ඉගෙනුවා තව කෙනෙකුට චෝදනාවක් කරන්න ඕමනාම නම් ඒ චෝදනාව කරන්න අනුකම්පාවෙන්, ක්‍රෝධයේ කලවම් නැතිව, ද්වේෂයේ කලවම් නැතුව අනුකම්පාවෙන් කරන චෝදනාවක් විදිහට ඒ චෝදනාව කරන්නයි බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙන්නේ. එහෙනම් මේ චෝදනාව සංසාරයෙන් එතර යන්න කරන අනුකම්පාවක්. දැන් මෙහෙම භික්ෂූන් වහන්සේ කරුණු සඳහන් කරනකොටත් බිම ඉඳගෙන මනාව අහගෙනත් ඉන්නවා. හොඳට අහගෙන ඉන්නවා. නමුත් හොඳටම අහගෙන ඉන්නවා. භික්ෂූන් වහන්සේ සඳහන් කරනවා මානවකේ ප්‍රාණඝාතයෙන් මිදෙන්න. මෙලොවත් පිරිහිලා පරලොවත් පිරිහිනවා දකින්න මේ බුද්ධාන්තරයේ අපි කැමති නෑ. තමන්ට ප්‍රාණඝාතයක් වුණොත් කොහොමද තමන්ගේ ජීවිතේ වෙන කෙනෙක් හානි කරන්න ආවොත් බය නැද්ද? මේ ආදී වශයෙන් නොඑක් කරුණු දක්වලා උන්වහන්සේ එදා මානවකයට පුළුවන් තරමක් ඒත්තු ගෙන්නුවේ ප්‍රාණඝාතය කරන්න එපාමයි කියලා. ප්‍රාණඝාතයෙන් වැළකෙව කියලා මේ ඔබට කරන අනුකම්පාවක් කියලා ඕනෑ තරම් කරුණු කියලා දුන්නා. කොයි තරම් කරුණු කාරණා පැහැදිලි කළා. පිළිතුරු මේ මානවකයට දේශනාව නිමා වෙනකොටම කරුණු සඳහන් කරනවා. ස්වාමීනි මට ඒක කරන්න බෑ කියලා. එහෙනම් කොයි තරම් මේ කරුණු කිව්වත්, කොයි තරම් අනුකම්පාවෙන් ධර්ම දේශනා කළත්, සසරින් මුදවන්න මේ තරම් අනුකම්පා කළත් මේ මානවකයා සඳහන් කරනවා ස්වාමීනි මට ඒක කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකෙන්න බෑ කියලායි මේ කියන්නේ. මුවන් මරලා ජීවිකාව ගත කරන එකෙන් ගැලවෙන්න බෑ කියලායි මේ කියන්නේ. එතකොට මෙච්චර වේලාවක් පූජනීය ස්වාමින් වහන්සේ කරපු උතුම් දේශනාව නිස්කාරණේ අපරාධේ. මොකද කොච්චර කරුණු කිව්වත් තේරුම් අරගන්නේ නැහැ. ඒක හරියට කොයි වගේද? කලයක කට මොණින් අතට හරවලා ඒකට වතුර කොයි තරම් පැය ගාණක් වැකුරුවත් කලයට වතුර උණයිද? කලයට වතුර පෙරෙයිද? කලයට වතුර අහයිද? කලයට වතුර අහන්නෙම නැහැ. කොයි තරම් කට අනිත් පැත්ත හරවලා වතුර පෙරෙව්වා. පැය දෙකක් නෙමෙයි, පැය 10ක් නෙමෙයි, පැය 20ක් නෙමෙයි, දවස් 365ම උඩින් කොයි තරම් වතුර දැම්මත් කට අනිත් පැත්තට හරවන නිසා වතුර වැටෙන්නේ කලයේ ඇතුළට වතුර වැටෙන්නේ නැහැ. ආන් ඒ වගේ. ඒ වෙලේ භික්ෂුන් වහන්සේ තවත් අනුකම්පාව නිසාම අහනවා උපාසකේ මානවකේ අඩුම තරමේ ඔච්චර ඔහොම ශික්ෂාපද ආරක්ෂා කරගන්න බැරි නම් රැටවත් සිල් රකින්න බැයිද කියලා. උදේ ඉඳලා රෑ වෙනකම් පව්කම් කළාට රෑ ඉඳලා එළි වෙනකම් සිල් රකින්න බැරිද කියලා අහන්නේ. එච්චර ඇහුවත් ඒ වෙලාවේ කල්පනා කරලා පිළිතුරක් දෙනවා. ඒකත් තමන්ගේ වාසියටම යොදා ගන්න ඇත්තේ. එහෙනම් රැට විතරක් සත්තු නොමරා ඉන්නම් කියලා භික්ෂුන් වහන්සේ ඉදිරියේ පොරොන්දුවක් වුණා. භික්ෂුන් වහන්සේ ඉදිරියේ ප්‍රතිඥා දුන්නා. ස්වාමීනි ඔබ වහන්සේ කියන හින්දා රැට විතරක් නොමරා ඉන්න. ඒක තමයි වුණ පොරොන්දුව. ඒ පොරොන්දුවේ එහෙම්මම ඉඳලා හරියටම වුණ පොරොන්දුව නිසා, ප්‍රතිඥාව නිසා ප්‍රාණඝාතයේ රැට විතරක් කළේ නෑ. හැබැයි ඉරේලිය වැටිගෙන එනකොට හැන්දෑවේ රෑබෝ වෙලා යනකම් ඉරේ එළිය නැත්තටම නැතුව යනකම් මේ මානවකයා
පුදුම විදියට වෙහිසිලා මුවන් මරලා මස් කළා කඩපිලට අරගෙන ගිහලා විකුණලා ජීවත් වුණා. ඒ ඇස් වලින් කොයිතරම් ඇඟ ඇතුලේ මුවන්ගේ ඇඟ ඇතුලේ දකින්න ඇද්ද? කොයිතරම් ඒ ඇස් වලින් මුවන්ගේ ලේ එළියට ගමන් කරනවා දකින්න ඇද්ද? විදලා මරනවා, කපලා මරනවා, තලලා මරනවා, ඇනලා මරනවා, කොටලා මරනවා. මේ දේවල් මේ අත්වලින් කොයිතරම් කරගන්න ඇද්ද? අපේ පින්නතුන් මේ කරුණු අහනකොට සිහියෙන් හිතන්න මේ මිනිස්සයාට කොයිතරම් පව් පිරිලාද? තවත් කාරණාවක් මෙතන පැහැදිලි කරන්න ඕන. හිතන්නකො මට කෙනෙකුට බනින්න සිතුවිල්ලක් උපදිනවා. සමහර ලාවට මං තව කෙනෙකුට අඥානය කියලා බනිනවා බොහොම කේන්තියෙන්. අනුකම්පාවෙන් බැනීමක් නෙමෙයි අඥානය කියලා කේන්තියෙන් බනිනවා. ඒ කේන්තියෙන් බනිනකොට මං පිට කරන්නේ එක වචනයක් වුණාට ඒ වචනය ඇතුලේ අකුරු කීයක් තියෙනවද? ඒ අකුරු කීයක් වුණාට ඒ වචනේ කියන්නේ කොයි තරම් සිතුවිලි මේ හිතට කේන්තියෙන් ඉපදිලා කෝටි ගාණක් ඉපදිලා මැරිලා යනකොට ඒ සිතුවිලි එක සිතුවිල්ලක් විතරක් මං කටින් පිට කරා වෙනවා. එහෙනම් සිතුවිලි කෝටි ගාණක් මේ සිතට එකපාර උපදිනවා. ඒ සිතුවිලි කෝටි ගාණම අඳුනගන්න මේ හිතට තාමත් පුළුවන්කමක් නැහැ පෘථග්ජනකම නිසා. හැබැයි කටින් එක වචනයක් විතරක් සිතුවිල්ලක් වචනයක් විදිහට අපි පිට කළා. එහෙනම් දේශයක් තරහක් අඥානය කියලා කියන්නේ ඇති වෙනකොට ඒ දේශයේ පුරාවටම සිතුවිලි කෝටි ගාණක් ඉපදිලා මැරිලා යනවා නම් ඒ තරම් මේ හිත වේගවත් කියලායි මේ කියන්නේ. දැන් අපේ පිනතුන් මෙහෙම හිතන්නකෝ. අපේ ගෙදර තියෙන විදුලි බුබුලක්. මේ විදුලි බුබුල අපට පේන්නේ හරියටම දැල්විලා තියෙන විදිහටමයි. නිමෙන්නේ නෑ. හැබෑවටම විදුලි බුබුලේ ස්වභාවය මොකද්ද? ඒක නිමි පත්තු වෙනවා. හැබැයි ඒක ඒ තරම් වේගවත් නිසා අපට පේන්නේ නෑ. ඒක නිමි පත්තු වෙනවා කියලා එක දිගටම දැල්විලා තියෙන්නේ. එහෙමයි අපට පේන්නේ. එහෙනම් ඒ විදුලි බුබුල නිමි පත්තු වෙන්නත් පත්තු වෙවි නිබෙන්නත් කොයි තරම් වේගයක් තියෙනවද අපිට එක විදිහටම දැල්විලා තියෙන්නේ. එහෙමනම් ඒ තරම් ඒක කොයි තරම් වේගවත්ද? එහෙනම් ඒකට වඩා ඔබට මට තියෙන මේ හිත කොයි තරම් වේගවත්ද? ඒ තරම් මේ හිත වේගවත්. ඒ වේගවත් හිතට පහළ වෙන කෝටි ගණන් සිතුවිලි එක සිතුවිල්ලක් උපද්දන්නේ කෝටි ගණන් සිතුවිලි ඉපදිලා එනකොට මම එතනින් එක සිතුවිල්ලක් තෝරලා කටෙන් එළියට දානකොට ඉතිරි කෝටි ගණන් සිතුවිලි මැරිලා ගියා කියන එකවත් මංවත් තාම දන්නේ නෑ. එහෙමනම් හිතන්නකෝ ඒ සිතුවිලි කරන්න ප්‍රාණඝාතය කරන්න සිතුවිලි කොයිතරම් පහළ වෙන්නේ ඇද්ද? එහෙමනම් ඒ බඳු සිතුවිල්ලක් ගානේ ආත්මවාර කෙල ලක්ෂ ගණන් මට දුක් විඳින්න වෙනවා. එක වතාවයි මම මරන්නේ. අපි හිතමුකෝ තලල මරන්නේ එක වතාවයි. හැබැයි මధుරෙකුණ තල්ලනේ මරන්නේ. එතකොට තලල මරනකොට සිතුවිලි කෝටි ගණක් ඉපදිලා එකක් විතරක් එළියට පැනලා අනිත් ටික ඔක්කොම මැරිලා ගියා. එතකොට හිතන්නකෝ මම කරගත්තේ එක වතාවයි නම් තලලලයි නම් මම මරන්නේ ආත්මවාර කෝටි ගාණක් මට තැලිලම මැරෙන්න වෙනවා. චප්ප කරලා නම් මරන්නේ ආත්මවාර කෝටි ගාණක් චප්ප වෙලාම මට මැරෙන්න වෙනවා. එහෙනම් එක වතාවක් කරන පාප කර්මය සංසාරේ කෝටි ගණන් ආත්මවාරවල විපාක දෙන්න තැනටපත් වෙනවා. එහෙමනම් දැන් තේරෙන්නේ නැද්ද මේ භික්ෂුන් වහන්සේ කරන අනුකම්පාව? ඒකයි කියන්නේ එහෙනම් රැට විතරක් මරන්න නැතුව ඉන්න බෑද? ස්වාමීනි රැට විතරක් එහෙනම් ප්‍රාණඝාතය නොකර ඉන්නම් කියලා ඔබ වහන්සේට මම ප්‍රතිඥා දෙනවා කියලා පොරොන්දු වුණා. එහෙනම් එදා ඉඳලා භික්ෂූන් වහන්සේගේ අවවාදය මත කටයුතු කළා.
උදේ ඉඳලා රෑ වෙනකම් ප්‍රාණඝාත කරනවා. හැබැයි රෑ ඉඳලා එළි වෙනකම් ප්‍රාණඝාත කරන්නේ නැහැ. භික්ෂූන් වහන්සේ වැඩම කරන්න කලින් ඕනතරම් ප්‍රාණඝාත කර්ම කළා. උදේ දවල්ක් රැයක් නේ. හැබැයි දැන් රැයට කරන්නේ නැහැ. නමුත් මුළු ජීවිත කාලයම මෙහෙම ප්‍රාණඝාත කර්ම කළා. අපි හැමෝටම මැරිලා යන්න දවසක් එනවා. ආන් ඒ වගේ ඔහුටත් එදා ආවා. ඇඟ දුබල වෙලා. කය අබල දුබල වෙලා. ජාතිය ජරාවටපත් කරනවනේ. ජරාව ව්‍යාධියටපත් කරනවා. ඊට පස්සේ මරණයටපත් කරලා දානවා. එහෙනම් ඔහුත් ව්‍යාධියටපත් වෙලා හොඳටම වයසට ගිහිල්ලා. කාලේ ආපුවම මේ ලෝකයෙන් මැරිලා ගියා. මේ ලෝකයෙන් මැරිලා ගිහිල්ලා ඊළඟට ඉපදුනා කියලා සඳහන් කරනවා പ്രേත ලෝකේ. නොඑක් දුක් විඳින තැනටපත් උනත් කාරණා සඳහන් කරලා තියෙන්නේ දිව්‍යම වූ කෝටාගාර ප්‍රාසාදයන් ලැබලා දිව්‍යම වූ සැප සම්පත් විඳින ඒ කෝටාගාර ප්‍රාසාදයන් මැද්දේ පනවලා තියෙන උතුම් මාසන මස්තකෙහි නිදියගෙන සැතපීගෙන ඉරියව් පවත්තලා බොහොම විවේකයෙන් කටයුතු කරන සැප විඳින කෙනෙක් බවට පත් වෙලා ඉපදුනා කියලා සඳහන් කරනවා. ඔහු වෙනුවෙන් පංචතූර්ය නාද වාදනය කරමින් නොයෙක් ගීතයන්ගෙන් මොහුව මුසපත් කරන සේවක සේවිකාවන් අනන්ත ප්‍රමාණව ඉඳගෙන මොහු සතුටු කරනවා. කාලේ යනවා දැනෙන්නේවත් නැහැ. ඒ තරම්ම සැපයක් විඳින්මින් මොහු ඉන්නවා. නමුත් කාරණා සඳහන් කරනවා මේ තරම් දුක් විඳින්නේ මේ තරම් සැප විඳින්නේ ප්‍රේතේ. එතකොට අපේ පින්නතුන්ට හිතෙන්න පුළුවන් මේ මිනිහා මනුස්ස ලෝකේ ඉන්න කාලේ මහා ප්‍රාණඝාත කර්ම කරගත්ත කෙනෙක්නේ. ප්‍රාණඝාත කර්ම කරපු කෙනෙක් දුක් විඳිනවා කියලානේ අපි දන්නේ. එතකොට මේ සැප විඳින්නේ. ආන් එතනයි සීලේ වටිනාකම මනාව මෙතන පෙන්නලා තියෙන්නේ. සීලේ කොයිතරම් වටිනවද? එදා භික්ෂූන් වහන්සේගේ අනුකම්පාව නිසා රෑ ඉඳලා එළි වෙනකම් ප්‍රාණඝාත කරන්නේ කියලා ප්‍රතිඥා දුන්න මේ මිනිහා මැරිලා ගිහිල්ලා නිරේ ඉපදිලත් പ്രേත ලෝකේ ඉපදිලත් රෑ ඉඳලා එළි වෙනකම් දෙවියෙකු වගේ සැප විඳිනවා. ඇයි? රෑ ඉඳලා එළි වෙනකම් ප්‍රාණඝාත කර්ම කරන්නේ කියලා භික්ෂූන් වහන්සේට උනේ පොරොන්දුව මනාව රැකපු නිසා. නමුත් කාරණා සඳහන් කරනවා රෑ ගෙවිලා ඉර පායගෙන එනකොට මේ එන්නේ එළිය වැටෙන්නයි. මේ එන්නේ දවස පටන් ගන්නයි. හැබැයි උදේ ඉඳලා රෑ වෙනකන් ඉර පායපු වෙලේ ඉඳලා ඉර බැහැලා යනකන් මල ඉර බහිනකන් මේ මිනිසයා පුදුම විදියට ප්‍රාණඝාත කර්මයේ නියලුණා. මොකද පොරොන්දු වුණේ රෑ ඉඳලා එළි වෙනකන් රකින්නම් කියලා විතරයි. එමනම් උදේ ඉඳලා රෑ වෙනකන් රකින්නම් කියලා පොරොන්දු වෙන්නේ නෑනේ. ආන් ඒ නිසා සඳහන් කරනවා ඉර උදා වෙනකොටම සොහනකට දමලා අතහැරලා දමාපු කෙනෙක් වගේ හුඟක් දුක් විඳිනවා කියලා. කොහොමද දුක් විඳින්නේ කියලා සඳහන් කරනවා. කෙසේනම් දුක් විඳිනවද? මොහුම සඳහන් කරනවා මම රාත්‍රී කාලයේ සැප විඳිනවා. හැබැයි උදේ වැටුනහම කළුවම් පාට මුර්ගයෝ වගේ වෙච්ච සුනකයෝ ඇවිල්ලා මාව ඇදගෙන ගිහිල්ලා විලක් ළඟ අයිනේ දාලා මාව සූරගෙන මරාගෙන කෑලි කෑලි වලට
ඉරලා තරහින් ඉන්න අය වගේ ජන්මාන්තර තරහක් තියනවා වගේ කෑලි කෑලි වලට ඉරලා මාව කඩාගෙන මස් කරලා කනවා. හැබැයි මැරෙනවද? උදේ ඉඳලා රෑ වෙනකන් කනවා. කාරණා සඳහන් කරන්නේ. විල ඉවුරට ඇදගෙන ගිහිල්ලා එතන බිම දාලා කිසිම අනුකම්පාවක් නැතුව කෑලි කෑලි කටෙන් ඉරාගෙන කනකොට කොහොම ඇද්ද? එහෙමනම් කාරණා සඳහන් කරනවා. හාත්පසම කනවා ටිකක්වත් ඉතිරි කරන්නේ නැහැ. කවුද මේ කන්නේ? සුනකයෝ. ජන්මාන්තර වෛරයක් තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අග්ගිස්සක් කනකොටම සුනකයන්ගේ දත් පහරට අහුවලා මැරෙන්න පුළුවන් කියලා. නමුත් මේ වාගේ තැන්වලට දුක් විඳින්න ගියපුවාම පින්තුනි මැරෙනවද? අන්තිම මස් කෑල්ලත් කඩාගෙන කාලත් පව ගෙවිලා ඉවර වෙනකන් මැරෙන්නේ නැහැ කියලායි සඳහන් කරන්නේ. එහෙනම් පව ගෙවිලා ඉවර නැති හින්දා හැමදාටම උදේ ඉඳලා රෑ වෙනකම් ප්‍රේත ලෝකෙ දුක් විඳිනවා. මස් කඩාගෙන කනවා. සූරගෙන කනවා. හමට උඩින් තියෙන සිවිය, සිවියට යටින් තියෙන හම, හමට යටින් තියෙන මස, මසට යටින් තියෙන කණ්ඩරා, කණ්ඩරාවල් වලට යටින් තියෙන නහර, නහරටත් යටින් තියෙන ඇටකොටු, ඇටකොටු දක්වාම එක මස් වැදැල්ලක්වත් ඉතිරි නොවෙන්නේ කඩාගෙන කඩාගෙන කාලම් කටකටු ටික විතරක් විල්ලිවුරේ ඉතිරි කරනවා කියලා සඳහන් කරනවා. නමුත් සඳහන් කරනවා පණ අදිනවා, පණ තියනවා, මැරිලා නැහැ කියලා. විලාප තියන්නේ නැද්ද? හිතන්නකෝ මං කැලේක ගිහිල්ලා අතරමං වුණාම කොටියෙක් ඇවිල්ලා මාව මස් කරලා කනවා, මම මැරිලා නැහැ. හැබැයි නියපොතු අග්ගිස්සේ ඉඳලා මාව කන්න පටන් ගත්තාම මැරිලා නැතිනම් දනහිස දක්වාම කාලා මස් ටික ඇටකොටු ටික විතරක් ඉතිරි වෙන්නේ. හැබැයි මම මැරිලා නැහැ, තාම ජීවත් වෙනවා. දනහිසේ ඉඳලා කලවා ප්‍රදේශයේ උකුල ප්‍රදේශයේ දක්වාම කාගෙන එනවා මස් පණ පිටින් ඉරලා ගන්නේ. කොයිතරම් අපට අමාරුයිද? අපි දන්නවා ඊටාම හීනි යකඩ කූරක් එන්නතක් විදිහට අපේ ඇඟට විදුන කොටත් සමහරලාට පුංචි කඩියක් කනවා වගේ අමාරුවක් දැනෙනකොට ඒකටත් බය වෙන අපි මස් කෑලි ඉරලා ගලවලා උදුරලා ගන්නකොට කොයිතරම් බය වෙන්න ඕනද? නමුත් ඉතින් බය වුණා කියලා කවුරුත් ඇවිල්ලා මෙතන බේරගන්නද? එහෙනම් මෙහිම දුක් විඳිනකොට තමන් එක්ක එකට පව්කම් කරගන්න අනුබල දුන්න hina වුණ ඕවා කරාපන් කියලා කිව්ව අය මෙතනදි බේරගන්න මං එක්ක ඉන්නවද? එහෙනම් එකට පව්කම් කරපු අය නිරේට වැටිලා දුක් විඳිනකොට ඒගොල්ලොන්ට මට ළඟට ඇවිල්ලා උපකාර කරන්නවත් හිතට ශක්තියක් වෙන්නවත් පුළුවන් කමක් නැහැ. එහෙනම් අප්‍රමාණ දුක් විඳිනවා. පුළුවන්කම තියෙන කාලේ ඕන තරම් ඉන්න යාළුවෝ මැරිලා ගිහිල්ලා නිරේවල් වලට වැටලා දුක් විඳිනකොට එක්කෙනෙක්වත් නැහැ. හැබැයි ජීවතුන් අතර ඉන්න කාලේ සත්පුරුෂයෝ මාව හොයාගෙන ඇවිල්ලා ඕක කරන්නේ පාමයි යාළුවේ කියලා කිව්වහම හොඳමයි මගේ යාළුවේ මං නැවත ඕක කරන්නේ නැහැ කියන තැනට යන්න සිහිය උපදව ගන්න අපට පුළුවන්කම තිබුණාද? නමුත් ඒ සිහිය උපදව ගන්න ප්‍රඥාවක් අපට තිබුණාද? සතිපට්ඨානේ අපි ළඟ අහලකවත් තිබ්බද? තිබෙන්නේ. පිනතුනි. එහෙනම් මැරෙන්නේ නෑ, දුක් විඳිනවා. ඇටකොට්ට විතරයි අවසානයේ හේදිලා ගිහින් ඉතිරි වෙලා තියෙන්නේ. ඇටකොටු ටික විතරයි. හැබැයි
රෑබෝ වේගෙන එනකොට දිව්‍යමය සම්පත් ලබන නැවත මස් පිරුණු දෙවි කෙනෙක් වගේ සැප විඳිනවා. ඊට මේ කාරණාව සඳහන් කරලා ඔහු කරපු ප්‍රාණඝාත කර්ම ඔහුම පාපොච්චාරණය කරනවා. කවරාකාර පාප කර්මයක්ද මනුස්ස ලෝකේ ඉන්න කාලේ මං කළේ. මම රමණීය වූ ගිරිබ්‍රජ කියන ගමක රජගහ නුවර ඉපදිලා ඉඳපු සංවරයක් නැති අසංවර වෙච්ච අනුකම්පාවක් නැති රෞද්‍ර වෙච්ච මෝවැද්දෙක් මම. මෝවැද්දෙක් වෙලා ඉන්න කාලේ මට හිටියා ඊ타මත්ම සමීප වෙච්ච කුළුපග වෙච්ච භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු උපාසකයෙක් වගේ යාළුවෙක්. ඒ යාළුවා මට තියෙන අනුකම්පාව නිසා මාව හොයාගෙන ඇවිල්ලා ඔය පාප කර්මය කරන්න එපා. ඕක කළොත් උඹට නිරේමයි උපදින්න වෙන්නේ මගේ යාළුවේ කියා අප්‍රමාණ කිව්වා. දැන් දුක් විඳිනකොට ප්‍රාණඝාත කර්ම පිළිබඳව දැන් පාපොච්චාරණය කරනවා. දැන් කරුණු කියනවා. නමුත් ඉතින් මේ දුක් විඳ විඳා තමයි මේ කෑ ගහන්නේ. දුක් විඳ විඳා තමයි මේ විලාප තියන්නේ. දුක් විඳ විඳ විලාප තියෙනවා. මට කරුණු කිව්වත් මම ඒක කනකටවත් ගත්තේ නැහැ. මට තියෙන අනුකම්පාව නිසා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් මහ ශ්‍රාවකයන් වහන්සේ නම මාව හොයාගෙන ඇවිල්ලා මට කරුණු කිව්වා. මට පුළුවන් තරමක් ධර්ම කරුණු පැහැදිලි කළා. නොතේරෙන කාරණා තේරෙන ආකාරයෙන් ඕන තරම් දීර්ඝව කියලා දුන්නා. උපාසකේ ප්‍රාණඝාත අකුසල කර්මය නොකරව සංසාරයේ කොයිතරම් නිරයන් වලට වැටිලා දුක් විඳද. නමුත් මේ ජීවිතේවත් මේ බුද්ධාන්තරේවත් නිරයට නොවැටෙන්න පව්කම් නොකරගනව මේ විදිහට මට අර්ථයෙන් ධර්මයෙන් මට අනුශාසනා කළා. මගේ යාළුවේ දුගතියට යන්න එපා කියලා යාළුවොත් කිව්වා. උතුම් මහ ශ්‍රාවකයන් වහන්සේලා මාව හොයාගෙන ඇවිල්ලා අනුකම්පා කරලා කිව්වා. පරලොවදී සැප කැමතිනම් ප්‍රාණඝාත අකුසල කර්මයෙන් වෙන් වෙව කියලා කරුණු කිව්වා. මේ තරම් අනුකම්පාවෙන් මේ තරම් සෙනෙහසින් මට කොයිතරම් කරුණු කිව්වත් සිහිය නැති මම පව්කාර මම පාපෙහි මැලුණා. පව්කම් කරන්නම කැමති වුණා. නොනැති වූ ඔවුන්ගේ වචනේ අනුවන වූ මම පිළිගත්තේ නැහැ. මම පිළිබඳව අනුකම්පාවෙන් නොනැති ඒගොල්ලෝ දයාවෙන් මාව සංවරයේ පිහිටවන්න හැදුවත් මං අති උතුම් සංවරයේ පිහිටියේ නේ. නමුත් මට කරපු අනුග්‍රහයට කරන්න ඕන පුංචි අනුග්‍රහයක් නිසා රෑ ඉඳලා එළි වෙනකන් විතරයි ප්‍රාණඝාත අකුසල කර්මයෙන් මං වෙන් වුණා. රෑ ඉඳලා එළි වෙනකන් විතරක් ප්‍රාණඝාතයෙන් වළකිමි කියන ශික්ෂාපදේ මං ආරක්ෂා කළා. ඒ නිසාම මම රෑ ඉඳලා එළි වෙනකන් දිව්‍ය ලෝක සම්පත් විඳිනවා. ප්‍රේතෙක් නමුත් හැබැයි එළි වුණාම බද්ධ වෛරයෙන් ඉන්න සුනකයෝ ඇවිල්ලා කටින් අල්ලගෙන මාව අරගෙන ගිහිල්ලා විල සමීපේ දාලා අල ගලෝලා උදුරලා ගන්නවා යම්සේද ඒ ආකාරයෙන් මස් කෑලි කෑලි ඇඟෙන් උදුරලා ගලෝලා අරගෙන කාලා ඇටකෝඩු ටික විතරක් ඉතුරු කරලා මාව දුක් වද වේදනාවන් වලට පත් කරලා දානවා. දැන් ඔහුම තමන් කරගත්ත ප්‍රාණඝාත කර්මයේ තියෙන භයානකකම ඔහුම කියනවා. ඒ කියලා අවසානයේ කියනවා උතුම් මහ ශ්‍රාවකයන් වහන්සේලා උතුම් බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා හැබැයි සත්පුරුෂය විදිහට
සත්පුරුෂයන් දෙන අවවාද මත මනාව පිහිටලා සංසාර දුක්ඛයන්ගෙන් කොයිතරම් කෙලවර වෙනවද? සංසාර දුක්ඛයන් කොයිතරම් නිමා කරනවද? නම් ඒ උතුම් බුදු වදනට අකීකරු වෙන අයට කොයිතරම්නම් දුක් විඳින්න වෙනවද කියා പ്രേත ලෝකේ විලාපති දුක් විඳිනවා. එදා මේ කරුණු ධම්සභාවේ බුදුරජාණන් වහන්සේ මෙගලුද්දක පේතවත්ව ආශ්‍රය කරගෙන ලෝක සත්‍යයට දේශනා කළා. මහණෙනි පව් නොකර ගනිව් කියලා. මහණෙනි පව් වලින් වැළකෙව් කියලා. දස අකුසල කර්මපතයන්ගෙන් වැළකෙව් කියලා දේශනා කළා. සැප කැමතිනම් දස කුසල කර්මපතයන්ගේ යෙදෙන්න අවවාද අනුශාසනා කළා. සංසාරයේ මේ තරම් භයානකයි කියලා මේ පෙන්වන්නේ. කරන පාප කර්ම අනිත් පැත්තට ඒ විදිහටම විපාක විඳින්න සිද්ධ වෙනවා කියලා කිව්වොත් හැබැයි බුද්ධිමත්තු ඒ කාරණාව අවබෝධ කරගෙන දුකින් ගැලවිලා යන්න කටයුතු හදා ගන්නවා. පිනතුනි සිහිය හැරුණොත් හැරුණ අතේ පව් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සතිපට්ඨානයේ වැරදුනොත් හැරුණ අතේ පව් සිද්ධ වෙනවා. එහෙනම් අපි රැට නිදා ගන්නකොට පවා සිහියෙන් නිදිය ගන්නවද කියන කාරණාව ඇහුවොත් අපි ළඟ ඒකවත් තියෙනවද? උදේට රැට නිදා ගන්න විදිහට නෙමෙයි උදේට නැගිටින්නේ වෙන කොහෙන්වත්. එහෙනම් එතනවත් අපි ළඟ සිහියක් නැහැ. දවස පුරාවටම කොයිතරම් පියවරක් මං තිබ්බද? දවස පුරාවට මං කොයිතරම් වචන කතා කළාද? ඒ කතා කරපු වචන තුල කොයිතරම් කෙනෙකුට මෛත්‍රියක් අනුකම්පාවක් තිබ්බද? හැබැයි බොහෝ වෙලාවට අපි කතා කරන වචන තුල වැඩිපුරම තියෙන්නේ තව කෙනෙකු පහත් කරලා සැලකීම, තව කෙනෙකු අවඥාවට ලක් කිරීම, තව කෙනෙකු අපහසුතාවයට පත් කිරීම, තව කෙනෙක්ගේ අංශු මාත්‍රයක තරම් හරි රිද්දන්ඩ විහිළුවට හරි අවඥාවට හරි hina වීම. ඒක නේද අපි ළඟ තියෙන්නේ. එතකොට අපි ළඟ සිහිය කියලා එකක් තියෙනවද? එහෙනම් හැබෑවටම සිහියක් සංසාරයෙන් එතර යන්න පුදුමාකාර ඕමනාවක් අත්‍යවශ්‍යතාවයක් මට තිබ්බනම් විහිළුවකටවත් අබෑටයක් මුං ඇටයක් කඩල ඇටයක් තරමටවත් වෙරුළු ගෙඩියක් තරමටවත් තව කෙනෙක්ව මං රිද්දන්න කටයුතු කළයිද? තව කෙනෙක්ව මන් නිසා අපහසුතාවයට පත් කරන්න මං කටයුතු කරයිද? ආන් ඒකයි කුරා කුහුඹුවකටවත් හිංසා නොකරන කෙනෙක් බවට පත් වෙන්න නම් කොයිතරම් ශ්‍රද්ධාවක් සිහියක් ප්‍රඥාවක් තියෙන්න ඕනද? එහෙමනම් සත්පුරුෂයෝ අදටත් මේ ලෝකේ වැඩ ඉන්නවා. උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම මේ ප්‍රේතය දුක් විඳින තැනටපත් වුණා නම් අදත් මේ තියෙන්නේ ඒ උතුම් ශාසනයමයි. අදත් මෙබඳු පාප කර්ම කරන අය මේ ලෝකේ කොයිතරම් ඉන්නවද? ආන් ඒ පාප කර්ම වලින් ගැලවෙන්නේ උතුම් බුද්ධාන්තරයේ ඉපදුන අපි තාමත් ඒකෙන් ප්‍රයෝජන නොගන්නේ මන්ද? උතුම් භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කරමින් වැඩ ඉන්නවා. උතුම් ධර්ම රත්නය අපට අනුකම්පා කරමින් වැඩ ඉන්නවා. උතුම් හැබෑවටම ශ්‍රාවක මහා සංඝයා තවමත් ලෝක ධාතුවේ අපට අනුකම්පා කරමින් විරාජමානව වැඩ ඉන්නවා. අදටත් පව් කරන අපිව හොයාගෙන ඇවිල්ලා උන්වහන්සේලා අපට කරුණු කියලා දෙනවා. එහෙනම් අර පව්කම් කරපු මිනිස්සයාට තියෙන අනුකම්පාව අදටත් අඩු නැතුවම ඒ විදිහටම අපට නැද්ද? තියෙනවා. එහෙමනම් බුද්ධාන්තරයේ ඉපදුන අපි ඊළඟට නිරේට නොයා සුගතියට යන්න පාර විවර කර ගන්නවද කියන එක මේ දෙමන් හන්දියේ නතර වෙලා ඉන්න අපට හිතන්න බැරිද? මොකද්ද දෙමන් හන්දිය? මනුෂ්‍ය ජීවිතය. ඊළඟ පාර තියෙනවා පල්ලහැට, ඊළඟ පාර තියෙනවා උඩට. මැද්දේ ඉන්න මම තීරණය කරනවා උඩට යනවද පල්ලහැට යනවද? මොකේටද යන්නේ කියන එක තීරණය කරන්න පුළුවන් මෙන්න මේ බුද්ධාන්තරයක මනුෂ්‍ය ජීවිතයක් ලැබලා ඉන්න ඕගොල්ලොන්ට මට. අබුද්ධෝත්පාද කාලයක අවුරුදු ලක්ෂයක් ආයුෂ ලැබලා ජීවත් වෙනවට වඩා බුද්ධාන්තරයක ජීවත් වෙන එක තප්පරය වුණත් වටිනවා, ඒක පැය වුණත් වටිනවා.
එහෙනම් ලබාපු උප්පත්තියට සාධාරණයක් ඉටු කරගන්න. පව් නොකරගන්න කෙනෙක් බවට පත් වෙන්න. සිහිය උපද්ද ගන්න කෙනෙක් බවට පත් වෙන්න. සතිපට්ඨාන ආදී උතුම් ධර්මකාරණා ජීවිතේ පුරුදු පුහුණු කරන ආයෝලුම් බවට පත් වෙන්න. මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයට උපරිම සාධාරණයක් ඉටු කරන්න. Tamanට හැබෑවටම ආදරේ නම් Tamanව ආරක්ෂා කරගන්න කටයුතු කරන්න. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දෙවන මිගලුද්දක පේතවත්වය ඔබ සියලු දෙනාට මහත් වූ උපකාරයක් බවටම පත් වේවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරනවා. පින්නතුනි, අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයේ සපයන්නට යෙදුනි. මෙම උතුම් ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ මයංගනීය අසිත හાર્ඩ්වෙයාර්හි අධිපතිතුමන් වන WM සමීර මනෝජ් පින්වත් මැතිඳුන් සහ RM ඉරේෂා සඳමාලි පින්වත් නෝනා මහත්මිය ඇතුළු කාරුණික පින්වත් පිරිස විසින් උතුම් අරමුණු වශයෙන් සඳහන් කරනවා 2022 මැයි මාස 30 වෙනි දිනට යෙදෙන සමීර මනෝජ් මහත්මාණන්ගේ 34 වන ජන්මදිනයේ නිමිති කොටගෙන මෙම අති උතුම් සද්ධර්ම දේශනාවේ සිදු කරනු ලබන අතර මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් ශක්තියෙන් එම මහත්මාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ හා දීර්ඝායුෂ සම්පන්නිය උදාපත් වේවා කියන අති උතුම් ප්‍රාර්ථනාව සිදු කරන අතරේ තවත් මෙවන් උතුම් පුණ්‍ය කටයුතු සිදු කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව භාග්‍ය නිරන්තරයෙන් උදා වේවා කියලා ආශිර්වාදයන් සිදු කරනවා. එමෙන්ම නමින් නිදන ප්‍රාප්ත WM අප්පුහාමි සීයාද HPM සුදුකුමා අත්තම්මාද JM මුතුබණ්ඩා සීයාද AM ලොකුමැණිකේ අත්තම්මාද RM වීරකෝන් සීයාද AW බිෂෝ කුමාරි හාමි අත්තම්මාද EM රම්බණ්ඩා සීයාද WM මුතුමැණිකේ අත්තම්මා ඇතුළු සියලෝම දෙනා දුක්ඛති ස්ථානයක ඉපදී ඇතනම් වහවහා දුකින් අත මිදී උතුම් නිර්වාණ අවබෝධයම ලැබීමට මේ සියලුම කුසල් දහම් අඩු නැතුව නිදන ප්‍රාප්ත සියලුම දිනාටම හේතු වාසනා වේවා කියලා අනුමෝදනාවන් සිදු කරනවා. නමින් මේගිය සංසාරගත සියලුම ඥාතීන්ට එසේ පුණ්‍යානුමෝදනා කරන අතරතුරේ රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයේ ප්‍රාර්ථනාවන් සිදු කරනවා. සුජීවත්ව සිටින දෙමව්පියන්ට දරු දෙදෙනා වන තිසරි දනාරා දියණිය සහ තමිඳු පැහැසර පුතුණුවන්ට සහෝදර සහෝදරියන්ට පවුලේ ඥාති හිතවත් සියලුම දෙනාටම රත්නත්‍රේ පිහිට ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවනීයම සැලසේවා. උතුම් ධර්මාවබෝධය ලැබීමට මේ උතුම් වූ මහ පිංකම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරමින් ඔවුන් හැම දිනාටම ආශිර්වාදයන් සිදු කරනවා. උතුම් ලෞතර සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන අප්‍රමාදී සම්පන්න සම්මාදිට්ඨිගත බ්‍රහ්ම රාජීන් දිව්‍ය රාජීන් වහන්සේලාටද උතුම් කුසල් අඩු නැතුවම අනුමෝදන් වේවා. උන්වහන්සේලා සුඛී සුවපත් භාවයටපත් වේවා කියලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. මාහට අනුමෝදන් කළ සියලු කුසල් උතුම් ප්‍රෝර්ජාලාභේ ලබා දුන් ගුරු ආචාර්යවරුන්ටත් මේ උතුම් ශාසනික ගමන් මාර්ගයේ කියා දුන් අවසරයි පරම පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්නතුන් වහන්සේටත් මාරස් කළ එක්කල සියලු කුසල් දෑත දෞත නළලි තියාගෙන
අඩුනතුවම අනුමෝදන් වේවා කියලා අනුමෝදනාවන් සිදු කරනවා. ප්‍රඥා නාලිකාවේ සියලුම දේශකයන්න් වහන්සේලාට රත්නත්‍රේ ආශිර්වාදේ නිරන්තරයෙන් උදා වේවා කියලා ආශිර්වාදයන් සිදු කරනවා. ප්‍රඥා නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටම තව තවත් බොහෝ දිනකට උතුම් ධර්මයේ දානය කරමින් පිහිටවන්නේ. ඒ හැම දිනාටම කරන කටයුතු දියුණු පවුණු කරගන්න රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම අඩුනතු උදා වේවා කියලා ආශිර්වාදයන් සිදු කරනවා. මෙබඳු උතුම් මහ පිංකම් තව තවත් සිදු කරන්නේ WM සමීර මනෝජ් මහත්මයාණන්ටත් RM ඉරේෂා සඳමාලි නෝනා මහත්මිය තුළු හැමටත් තව තවත් බොහෝ දිනකට පිහිට වෙන්නේ ගුණ පුරන්නේ මේ උතුම් ශාසනයේ පිහිට ලබන්නේ මේ ලබාපු උතුම් මනුෂ්‍ය ජීවිතයේ කුසල් දහම් වඩාගෙන ඊ타ම ඉක්මන් භවයක සසරින් එතෙර යන්නේ රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයේ උදා වේවා කියලා ආශිර්වාදයන් සිදු කරන අතර පින් අනුමෝදන් කළ හැමට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලුම දෙනාට රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් ආර්ය ධර්ම අවබෝධයෙන් ශනසියමු දේශාම මේ මහත් වූ කුසලිය ඔබට මට අපි හැම දිනාටම පාරමී ධර්මයන් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනන්ති දේවෝ වස්සතු කාලීනේ සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ රාගක්ඛයෝ නිබ්බානං